වහන්සේ විසින් දක්වලා තිබෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්තේ නැති අය මේ සංසාරේ නැවත නැවත ඉපදී මෙරි මෙරි ගමන් කරන බව. චතුන්නං කෝ බික්ඛවේ ධම්මානං අනනුබෝධා පටිවේදා එවං දන්දිහික මන්දානං සම්දායතං සංසල්තං මමං චේවතුම් හකංජ කියන පාඨයෙන් අනුබෝධ කියන සූත්‍රයේදී ඒ මං කියපු කරුණ බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. මේ කරුණ හතරක් දුක්ඛ සත්‍යයි, දුක්ඛ සමුදය සත්‍යයි, දුක්ඛ නිරෝධ සත්‍යයි, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව සත්‍යයි කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අනනුබෝධා තමාම අවබෝධ නොකළ නිසා, ආම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අත්දකපු නැති නිසා මේ තරම් දීර්ඝ සංසාරයේ පුරා නැවත නැවත ඉපදී ඔබත් මම ඔබලාත් මමත් පැමිණියා කියන එකයි සාමාන්‍ය අදහස. ඒකට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දකිනවා කියන එකෙන් අදහස් කරන්නේ අවබෝධ කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඒවා පිළිබඳ තියෙන පොත්පත් කියවලා ඒක පිළිබඳ මතක සටහනක් ඇති කර ගැනීම හෝ නැත්නම් එවැනි ධර්ම දේශනාවක් අහලා ඒක කියනකොට යන්තම් වටහා ගැනීමක් ඇති කර ගැනීම පමණක්ම නෙවෙයි. චතුරාර්ය සත්‍ය ධර්මයන් හරියට අවබෝධ කරනවා කියන්නේ අත්ත වශයෙන්ම නිවන් දකින අවස්ථාවේදී අත්දකින ලබන චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ දැකීම. එයින් පහළ අවස්ථාවලදී ලෞකික වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් තේරුම් ගන්නට පුළුවන්. නමුත් අර ලෝකෝත්තර මාර්ග ප්‍රඥාව පහළ වන අවස්ථාවේදී දකින චතුරාර්ය සත්‍යයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එවැනි කෙනෙකුට අත්දකින්නට එකමක් නැහැ. එතකොට මේ චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සත්‍ය කියන ගැන මේ අය නිතරම අහලා තියෙනවා, කියවලා තියෙනවා. ඒ වගේම දුක්ඛ සමුදය සත්‍ය ගැන දන්නවා, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය ගැන කතා කරලා අහලා තිබෙනවා. ඒක දුක්ඛ සත්‍ය විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග කැමැති දෑ නොලැබීම ආදී දුක දක්වලා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ කියලා කෙටියෙන් කියන දුක කියන්නේ පංචස්කන්ධේ පැවැත්මමයි කියන කරුණ දක්වා තිබෙනවා. නමුත් මේ කරුණ ටික හරියට තේරුම් ගත්තාට දුක තේරුම් ගන්නට හැකියාවක් නැහැ. එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා, මහණෙනි, උඹලා මේ සංසාරේ පුරා විඳින ලද දුක ගැන හරිය අවබෝධයක් ඇති කරගෙන තිබෙනවා නම් එහෙම මේ ඔබලගේ හිස ගිනිගෙන දැවුනත් ඒ ගිනිකන දැවෙන හිස නිවන්නට නෙවෙයි ඔබලා උත්සාහ කරන්නේ මේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නට කියලා. ඒකෙන් අදහස් කරන්නේ ඒකේ තියෙන වැදගත් භාවය අවබෝධ කර ගැනීමේ ඇති අවශ්‍යතාවය බුදුහාමුදුරුවෝ ලෙසින් පෙන්වුම් කරන්නේ. තවත් අවස්ථාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළා, මහණෙනි, ඔබලා ළඟට කෙනෙක් ඇවිල්ලා යෝජනා කරනවා නම් යකඩෝල් 100කින් ඔබට විදියට අනින අය, දවාලටත් යකඩෝල් 100කින් අනින අය, සවසටත් යකඩෝල් 100කින් අනින අය, මේ කෙසේ මේ අතිශයින් දරුණු දුක් ඔබ විඳද්දත් ඒකෙන් ඔබ මරණයට පත්වන්නේ නැතේ. අද පමණක් නෙවෙයි, හෙට පමණක් නෙවෙයි, අනිද්දාත් මේ විදිහට දිග්ගටම අඛණ්ඩ ලෙස එක දවසක් නැහැර අවුරුදු 100ක් පුරා ඔබට යකඩෝල් දවසකට 300 බැගින් ඇනගෙන යනවා. හැබැයි ඔබ මැරෙන්නේ නැහැ, ජීවත් වෙනවා. අවුරුදු 100ක් ගියාට පසු ඔබට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. කොහොමද ඔබ කැමැතිද මෙම යෝජනාවට කියලා කවුරු හරි විමසුවොත්, මහණෙනි, කරුණ දන්නා නුවණ ඇති තැනැත්තා එවැනි යෝජනාවක් කැමැති විය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. මොකද ඊට වඩා අතිශයින් දරුණු දුක් මේ සංසාරේ පුරා විඳලා තියෙන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් දුක්ඛ සත්‍ය ගැන හරි අවබෝධයක් නැහැ කියන එකෙන් ප්‍රකාශ කරන්නේ යම් කිසිවක් නෙවෙයි, යන්තම් මේ දුක ගැන වැටහීමක් ඇති වූ පමණින් අපට දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්නට නොහැකිකම නිසා. විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීමට නම් අතීත සංසාරයේ විඳින ලද දුක කොපමණද කියලා තමන්ගේ නුවණින් අවබෝධ කර ගන්නට බලන්න ඕන. අනාගත භවවලදී යටත් ප්‍රේෂණ සෝවාන්වත් නොවුනොත් කොපමණ කාල පරිච්ඡේදයක් තුළ දුකක් විඳින්නට සිදු වෙනවද කියන කාරණාව තේරුම් ගන්නට ඕන. එතකොට මේ අතීතයේ අනාගතයේ කියන දෙකම එකතු කරලා ගත්තාට පස්සේ කොපමණ දුකක් නම් Taman අතීතයේ විඳිනද අනාගතයේ විඳින්නට තියෙනවද කියන කරුණ ගැන පැහැදිලි ප්‍රත්‍යක්ෂ හැඟීමක් අවබෝධයක් තමාගේ සිත තුළින්ම ඇති විය යුතුයි. එතකොට අතීතය ගැන කතා කරනකොට අතීතයේ අපි හිටපු කාලය කියන්නට බෑ, මෙතකයි කියා සීමා කරන්නට බෑ. අනමතක් ගෝයම් බික්කේ සංසාරෝ පුබ්බා කෝටින් පඤ්ඤායති කියලා එක නිසා බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. මේ සංසාරයේ මුල පෙනෙන්නේ නැහැ මහණෙනි කියන එකයි අදහස. පුබ්බා කෝටින් පඤ්ඤායති මුල කියන්නට බැරි තරම් පේන්නේ නැහැ, දස්නේ වෙන්නේ නැහැ, පණවන්නට බෑ.
මොකද බුදු කෙනෙකුට එක තප්පරයකදී කල්ප අසංඛ්‍ය ගාණක් වුණත් ඈතට පෙර භවයන් බැලීමට එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ හමුවට ওই වෙනත් ආජීවකයෙක් ඇවිල්ලා විමසුවා ස්වාමීන් වහන්සේ මේ ආජීව වෘත්තිය ආරක්ෂා කිරීමෙන් කෙනෙකු කවදා හරි දවසක ස්වර්ග මොක්ෂ සම්පත් ලැබලා තියනවාද කියලා. බුදුහාමුදුරුවෝ එක පාඩම බැලුවා කල්ප 91ක් උන්වහන්සේට දැర్శණය වුණා. උන්වහන්සේ ඊට පස්සේ කිව්වා කල්ප 90කට ප්‍රථමයෙන් නම් මේ ආජීව වෘත්තිය සමාදන් වෙලා ආරක්ෂා කරපු කෙනෙක් පමණක් සුගතිගාමි වුණා. ඒ සුගතිගාමි වුණත් කර්මඵල ගැන විශ්වාසයක් ඔහුගේ සිත තුළ තිබුණ නිසායි කියලා ප්‍රකාශ කරා. මේකෙන් අදහස් කරන්නේ උන්වහන්සේට මේ සුළු කාලය සෙනයක වැනි සුළු කාලයක් තුළදී කල්ප 90ක් කියන්නේ සේමසේ කාල පරිච්ඡේදයක් නෙවෙයි. ඒ තරම් කාල පරිච්ඡේදයක් පෙර භව දකින්නට පුළුවන්, පෙර සංසාරයේ දකින්නට පුළුවන්. එවැනි බුදු කෙනෙක් වෙන කිසිම කර්තව්‍යයක නොයලී වෙන අන් සත්‍යයකගේ පෙර භවයන් බල බලා සිටියත් අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් වැඩ සිටියා. අවුරුදු 45ම ගෙවි නිමව යනවා. නමුත් ඒ තවත් බලන්නට පෙර භව තියෙනවා ඒ පුද්ගලයාගේ. එතකොට ඒ පුද්ගලයාගේ පෙර භව බලලා නිම කරන්නට බෑ. ඒකයි න පඤ්ඤායති කියන්නේ පණවන්නට බෑ, පැනෙවෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. එතකොට එවැනි අතිශයින් දරුණු දීර්ඝ පරිච්ඡේදයක් තුළ මෙලෙසින් පැමිණි බව Tamanට හිතට කාවැදී පේන්නට ඕන. මේ සංසාරයේ පුරා අපි කොයිතරම් කාල පරිච්ඡේදයක් ආවද කියන කරුණ බුදුරජාණන් වහන්සේ දක්වනවා. මහණෙනි මම අසංඛ්‍ය ගණන් බුදුරු ළඟදී සිතින්ම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළායි කියලා. නිකන් අසංඛ්‍ය ගණන් බුදුරු කියන්නේ මෙසේ සුළුපටු ගණනක් නෙවෙයි. එකලියලා 140ක් ලිව්වාට පස්සේ අසංඛ්‍ය කියන ගාන දක්වන්නේ පොත්වල එහෙමයි කියන්නේ. එතකොට බුදුවරු එකලියලා 140ක් බින්දු ලියපු ගානට පහළවන්නට කොපමණ කාල පරිච්ඡේදයක් ගත වෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගත්ත දවසේ ඉඳලා අපේ බුද්ධත්වයට පත්වන දවස දක්වාම බුදුවරු ලෝකෙට පහළ වුණේ අපේ බුදුහාමුදුරුවෝ සමග 28 එතකොට ඒ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල්පේවා අසංඛ්‍යේවා හතරකුත් ලක්ෂයකුත් ඒ තරම් කාල පරිච්ඡේදයකට බුදුවරු ලෝකේ 28 පහළ වුණේ. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් ලෝකේ බුදුවරු පහළ වීම අතිශයින්ම දුර්ලභයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසුව සමහර විට කල්ප අසංඛ්‍ය ගානක් තිස්සේ එක දිගට බුදු කෙනෙක් පහළවන්නේ නැති බුද්ධ ශූන්‍ය කල්පයි එළඹෙන්නේ. මොකද එහෙම තමයි මේ දක්වාම බුදුවරු 4-5 දෙනෙක් එක කල්පයකදී පහළ වුණොත් ඊට පස්ව සිදුවන ක්‍රියාදාම. ඒකට ඒ තරම් කාල පරිච්ඡේදය තුළදී බුදුවරු 28 නමක් නම් පහළ වුණේ 1/4 ලියලා බින්දු 140ක් ලියන අසංඛ්‍ය බුදුවරු පහළවන්නට කොච්චර කාලයක් ගතවන්නට ඇද්ද කියලා හිතන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. එතකොට ඒවා ඒ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්ට ඉස්සෙල්ලත් බෝධිසත්ව මූලයේ ඊට ඉස්සෙල්ලත් හිටියා. මේ වගේම තමයි අපිත් හිටියේ. මේ සිටින කාලය තුළදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මහණෙනි ඔබලගේ අම්මා කෙනෙක් කඳනකොට එකම අම්මා කෙනෙක් කඳනකොට ගියේ කඳුළු ටික එකතු කළා නම් මහා සාගරයේ ජලයට වඩා ඒ කඳුළු වැඩි වෙනවා කියලා. එතකොට හිතලා බලන්නට ඕනේ අවබෝධයෙන් Tamanට පේන්න ඕනේ අම්මා කෙනෙක් මරුණාට පස්සේ අපෙන් යන කඳුළු ප්‍රමාණය කොච්චරද? මේ ජලයට වඩා කඳුළු යන්න අපි කොච්චරනම් වාර ගාණක් අම්මා කෙනෙක් වෙනුවෙන්ම අඬලා ඇද්ද? එහෙමනම් කොච්චර සංසාරේ පුරා ඉපදිලා ඇද්ද? එකම පියෙක් වෙනුවෙන් එකම සහෝදර සහෝදරිය ස්වාම්ප්‍රසේද භාර්යාවෙක් දරුවෙක් ආදීන් වෙනුවෙන් හඬපු කඳුළුත් ඒ ආකාරයි. එතකොට එහෙම කල්පනා කරලා බලන්න ඊළඟට උන්වහන්සේ දක්වන උඹලා මහණෙනි හරකුන් වෙලා බල්ලෝ මෙලුව වෙලා කුකුළු වෙලා ඒ වගේම මරාගෙන කන සත්තු ඉන්නනේ ඒ සතුන් වෙලා ඉපදිච්ච අවස්ථාවලදී ඔවුන්ගේ බෙල්ල කපද්දී පමණක් ගිය ලේ එකතු කළා නම් එහෙම මහා සාගරයේ ජලයට වඩා ඒ ලේ අධික වෙනයි කිය. අපි ඒ තරම් වාර ගානක් සංසාරේ පුරා මෙලෙසින් ඉපදිලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් හිතමු අපි එළුවෙක් වෙලා බෙල්ල කපනකොට ගිය ලේ ප්‍රමාණය එකතු කළොත් අපි හිතමු විශාල බාධයක් කියලා හිතුවනම් මහා සාගරයේ ජලය ඉක්මවා යන්නට කොයිතරම්නම් වාර ගානක් අපි එළුව වෙලාම ඉපදිලා ඉන්නට ඇද්ද කියලා Tamanට තේරෙන්නට ඕන. මේ බෙල්ල කපනකොට මැරෙන ප්‍රමාණය පමණයි. එහෙම නෙවෙයි තවත් විවිධ ආකාරයෙන් මේ එළුව වෙලා ඉඳලා මැරිලා තියෙනවා.
නමුත් ඒ ප්‍රමාණය පමණක් ගත්තත් කොපමණනම් වාර ගාන සංසාරයේ මෙලසින් එළුව වෙලා උපදිලා තියෙනවද? ඒ වගේම හරකුන් වෙලා උපදිච්ච වාර ගාන කොච්චරද කියලා බලන්නට ඕනේ. එක හරකෙක් මරණයට ගියේ ඒ ප්‍රමාණය කොච්චරද? මහා සාගරයේ ජලය ඉක්මවා යන්නට කොයිතරම්නම් හරක් වෙලා අපගේ බෙල්ල කැපිලා තියෙනවද? අපිට හරකුන් වෙලා ඉපදිච්ච වාර ගාන කියන්නට බෑ. අසංඛ්‍ය ගණන් සංඛ්‍යාවකින් දක්වන්නට බෑ. ඒ වගේම බැටළුවන් වෙලා කුකුලන් වෙලා ආදී සෑම සතෙක් වෙනුවෙම බුදුරහාමුදුරේ කතාව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ මෝදියේ ජලයේ පරදවාලේ ගිය බව දක්වන කතාව. එතකොට අපිට තේරෙන්නට ඕන පැහැදිලිව කොයිතරම්නම් වාර ගානක් මෙලසින් සංසාරයේ මේ සත්‍ය වෙලා ඉපදිලා තියෙනවද කියන කරුණ පේනවා. මොකද අතීත සංසාරයේ දීර්ඝභාවය Tamanට අවබෝධ වන්නට ඕන. ඒ අවබෝධය වීම තුළින් අතීත සංසාරයේ කොයිතරම්නම් කොයි බහවල ඉපදිලා තියෙනවද කියන කරුණත් පැහැදිලිව තමන්ටම දකින්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන මහණෙනි මනුෂ්‍ය ලෝකයේ මිනිසෙක් වශයෙන් ඉපදුනාට පසුව නැවත මනුෂ්‍ය ලෝකයේම හෝ සුගතියක උපදින්නේ තාමත්ම අල්ප වූ පිරිසක්. මහා පොළොවේ පස්තරම් අධික පිරිසක් මේ මහා මනුෂ්‍ය ලෝකෙන් මරණයට පස්සේ දුගතිගාමී වෙනවා. ප්‍රේත ලෝකවලට, තිරිසන් ලෝකවලට, අසුර නිකායට, අපායට වැටෙනවා. අපි ඒ අනුව කල්පනා කරලා බලන්න අතීත සංසාරේ කොයිතරම් වාර ගානක් නම් ප්‍රේතය වෙලා පිපදිලා සිටිනවද කියලා. ඒ වාර ගාන වචන වලින් කියන්නට බෑ. මහා පොළොවේ වැලිකට ගානට වැඩි ප්‍රමාණයක් අපේ ප්‍රේතය වෙලාම ඉපදිලා තියෙනවා. මේ කාල පරිච්ඡේදය තුළදී අපි විඳින දුක කොච්චරද කියලා කල්පනා කරලා බලන්නට ඕන. ත්‍රිසං සතුන් විවිධ ආකාරයේ ශ්‍රී ලෝකේ ඉන්න සෑම සතේ ලෝකේ ඉපදිලා තියෙනවා. මල යක්ෂයන් වැනි තද භූතාත්ම, പ്രേතාත්ම, පිශාචාත්ම, කුම්භාණ්ඩාත්ම තියෙන මේ ආත්මවල අපි අනන්තවත් ඉපදිලා තියෙනවා. ඊට අමතරව අවීච ආදී නරක ආදී වල පැහිලා තියෙන කාර්ය ප්‍රමාණය කියන්නට බෑ. එහි විඳින ලද දුක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මහණෙනි අපායේ තියෙන දුක උඹලට මට උපමාකින්වත් කියන්නට බෑ කියලා. එක් තැනකදී ඔය පොතක තිබුණු උපමාවක් දක්වනවා. ඉද්ධි සම්පන්න ආම්දුරු කෙනෙක් ළඟට මෝවැද්දෙක් ආවලු. මෝවැද්දාවට පස්සේ මෙයාට මේ අපායේ තියෙන ගින්දර පෙන්වන්න කොච්චරද කියලා ඒකේ බරපතලකම පෙන්වන්න ඕනේ කිව්වහම එහෙමනම් මෙතන අමුලී ගොඩක් ගොඩ ගන්න කිව්වලු. කපලා මහා විශාල ලී ගොඩක්. මහා අමුලී ගොඩ උතන ගොඩ ගැහුවට පස්සේ හරියට අපි මේ මිනිහක් පිටතන්ද ලී ගොඩ ගන්නවා වගේම ගොඩ ගැහුවට පස්සේ අර ඉද්දීන් අපායේ තියෙන එක ගිනි පුපුරක් කරන් මේකට දානකොට මේ මහා දරස් ගොඩම එකවර අළු වෙලා පිච්චිලා ගියා කියනවා. පිච්චිලා අළු වෙලා ගියා කියලා. ඒ තරම් සරක් ඒ අපායේ ගින්දරවල තියෙන බව උන්වහන්සේ ආකාරයෙන් පෙන්වපු බව පොතවල දක්වා තිබෙනවා. මේ තරම් දරුණු ගින්දරෙන් අපාය වල අපි පැහිලා තියෙන පොඩ්ඩක් නෙවෙයි. ඇට දැවෙනවා, මස් දැවෙනවා, නහර දැවෙනවා, චවින් පිජායති, මස්සම් පිජායති, නායරුම් පිජායති, අට්ඨින පිසම්පදූපායති ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දේවදූත සූත්‍ර, බාල පඬිත සූත්‍ර වැනි සූත්‍රවලදී කරුණු දක්වලා තියෙනවා. අමත් දැවෙනවා, මසුත් දැවෙනවා, නහරක් දැවෙනවා, ඇට වලින් ඇටකටු ශරීරයේ තියෙන ඇටකටු වලින් දුම විහිදෙනවා, විදිනවා කියලා. දුම නිකුත් වෙනවා කියලා. බලන්න නිකන් හිතලා ඇටකටු වලින් ශරීරයේ දුම විදි වෙන්නට නම් කොයිතරම් දැවිල්ලකට පත්වන්නට ඕන. මේ තරම් දරුණු දුක් අපි කොච්චරනම් සංසාරේ පුරා විඳලා තියෙනවද කියන කරුණ මේවා ගැන හිතනකොට අවබෝධ වන්නේ. මේවා කියනකොට යන්තම් මේ කණින් අහලා අනිත් කණින් පිට කළා වගේ එහෙම අවබෝධයක් ඇතිවන්නේ නැහැ. මේවා ගැන තමන්ම අවබෝධ කරගන්න බලන්න ඕනේ. අපි කොච්චරනම් අපාවල ඉපදිලා තියෙනවද? කොච්චර වාර ගානක් කොයිතරම් දුකක් විඳලා තියෙනවද? ඒ දුක එහෙම විඳ හිටියට මැරෙන්නේ අශක්තිය තියෙනකම්ම ඒ අපා දුක විඳින්නට වෙනවා. ඒ වගේ තමයි പ്രേත ලෝකවල කණ්ඩ නැහැ, හඳින්න නැහැ, බොණ්ඩ නැහැ, ඉන්න දණක් නැහැ. ඔය සිම්සොට ටිකක් හොයා සමහරට ඇවිදින්නේ, සමහරට වතුර බොන්නට නැහැ අවුරුදු දහස් ගාණක්. සමහර പ്രേතෝ ඉන්න වතුර ටිකක් බොන්න නැමෙනකොට කොන්ද දෙකට කැඩලා යනවා, එතනින්ම මැරෙනවා, නැවත උපදිනවා. ඒ වාගේ විවිධ പ്രേත සත්වෝ ඉන්නවා. කියන්නට බැරි තරම් දුක් විඳින പ്രേත කොටස් ලෝකේ ඉන්නවා. ඔය මොගලන් මහරහතන් වහන්සේ ඉද්දීන් මේ പ്രേත සත්‍යය දැකලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ප්‍රකාශ කරන හරි පුදුමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම പ്രേත ගොඩක් අපි මම දැක්කයි කියලා. ඕ ආනන්ද මමත් ඕවා දැක්කා. නමුත් මම ප්‍රකාශ කළේ නෑ. දැන් සාක්ෂියක් තියෙන නිසා මම ප්‍රකාශ කරනවා. මෙහෙම പ്രേතයෝ ලෝකේ සිටිනවා, මෙහෙම භූතාත්ම ලෝකේ සිටිනවා කියලා. මේවා වෙනමම සූත්‍රාන්විතනිකාය කොටසක දක්වා තිබෙනවා. එවැනි සූත්‍ර ගොඩාක්.
එවැනි പ്രേතාත්ම වල විඳින දුක දක්වන ආකාරය. ඔය විමාන වස්තු, പ്രേත වස්තු වැනි පොත්වල දක්වා තිබෙනවා. ඒ විදිහේ සත්ව විඳින දුක. අපි මේ ආකාරයෙන් අතීත සංසාරයේ දුක් විඳලා තියෙනවා. මේක කෙලවරක් කියන්නට බැරි තරම් වාර ගාණක්. මිනිස්සු වෙලාම අපි පිළිච්ච ගාන කෙතගයිකයක් කියන්නට බෑ. එක තැනකදී බුදුහාමුදුරුවෝ දක්වන මහා බේල්පුල්ල කියන මහා පර්වතයේ පෙන්නලා මහණෙනි කල්පයක් තුර උඹලා මිනිස්සු වශයෙන් ඉපදිච්ච කාලයේදී මරුණට පස්සේ උඹලාගේ යට සැකිල්ල දුව එකතු වෙලා ගොඩ ගැහුවා නම් එහෙම එක තැනකට මෙන්න මේ තියෙන මහා විශාල වේපුල්ල පර්වතයට වඩා ඒ යටකට කොට ලොකු වෙනවා කියන්නේ. විශේෂ කාල පරිච්ඡේදයක් නෙවෙයි කල්පය කියන එක. ඒක වචන වලින් සීමා කරන්නට පුළුවන් කමක් නැහැ. දැන් මේ කල්පයේ බුදුරු 4 දිනක්ම පහළ වුණා නිකන් හිතලා බලන්න. ඊට පස්සේ අපේ බුදුහාමුදුරන්ගෙන් පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වුණාටයි පස්සේ තව ගුරු කාලයකට පස්සේ කල්ප විනාශයක් කියන එක සිදුවන්නේ. නිකන් කල්පනා කරන කොයිතරම්නම් දීර්ඝ කාලයක්ද කල්පයක් කියන එකයි. මෙවැනි කාල පරිච්ඡේදයක් තුළ කොයිතරම්නම් සංසාරේ අපි ජාති දුක් විඳලා තිබුණා තියෙනවද කියන එක තේරුම් ගන්න. ව්‍යාධි දුක්, රෝග පීඩා හැදිච්ච දුක් අපි කල්පනා කරනවා සමහර විට අපි නම් නිරෝගීය කියලා. බුදුහාමුදුරුවෝ එක්තැනකදී දක්වනවා මහණෙනි රෝග සැදෙන ශරීරයක් තියාගෙන උඹලා නිරෝගීයයි ප්‍රතිඥා කරනවා නම් ඒක උඹලගේ තියෙන මෝඩකමක් කියලා. ඒ කියන්නේ මෝඩකම හැර වෙන දෙයක් තියනවාද ඒක කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ කොයි රෝගී කොයි වෙලාවෙ හැදෙයිද කියන්නට අප දන්නේ. අපිට නොසෑදුණු රෝගයක් මේ ලෝකේ නැහැ. ඒක නිසා අපි යම් රෝගීන් දකිනකොට අපි කල්පනා කරන්නට ඕනේ අපිත් මේ වගේම අතිශයින් දරුණු දුක් විඳලා තියෙනවා සංසාරේ පුරා කියලා. නමුත් අපිට ඒ රෝගීන් එහෙම දකිනකොට අපි නම් නිරෝගී අපිට මේව නැහැ කියලා එහෙම තමයි හැඟීමක් බොහෝ අයගේ සිත් තුළ තියෙන්නේ. එහෙම නෙවෙයි සෑම තිරිසන් සතෙක්ම දකිනකොට කල්පනා වෙන්නට ඕනේ මේ වගේ තිරිසන් සතුන් වෙලා කොච්චර දුක් ගැහැට සංසාරේ පුරා විඳලා තියෙනවද කියලා. ওই පාරවල් වල අනන්තවත් දුක් විඳ සත්‍යෝ සිටින අය සත්‍යෝ දකින්නකොට අපිත් කල්පනා කරන මේ වගේ දුකටපත් වෙලා අපි කොච්චරනම් කාල පරිච්ඡේදයක් මේ සංසාරේ ගත කරලා තියෙනවද කියලා. ඔය ඉස්පිරිතාල වෙන තැන් වලට ගියාම නුයි රෝග පීඩාවට බඳුන් වෙච්ච සත්‍යෝ අපි දකිනවා. අනේ අපිත් මේ වගේම රෝග වලින් කොයිතරම්නම් කාල පරිච්ඡේදයක් පුරා සංසාරේ දුක් විඳලාද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. අප්පය කැරිලා ඔය වේදය ආනතුරු හදිසියනතුරු ආදියට බඳුන් වෙලා ලෝක සත්‍ය විඳ දුක සමහරවිට මේ ඇයිට ගියොත් දකින්නට පුළුවන්. ඔය බෝම්බයකට හසු වුණාට පස්සේ කෑලි කැඩිලා මැරෙන්නේ නැතුව ජීවත් වෙන සත්‍යංගේ දුක මේ ඇයිට ගියොත් දකින්නට පුළුවන්. මෙවැනි තත්ත්වවලට අපිත් බඳුන් වෙලා තියෙනවා මේ මහා පොළොවේ පස්වලට මහා පොළොවේ බැලි කැලුවට වැඩි ප්‍රමාණයක්. මෙවැනි අතිශයින් ව්‍යාධි දුක්, රෝග පීඩා දුක්, ව්‍යසන දුක් අපි අත්දැක්කා. මෙන්න මේක Tamanටම තේරෙන්නට ඕන. කොයිතරම්නම් ප්‍රමාණයක් මම මේ විදිහට දුක් විඳලා තියෙනවද කියලා. මරණ දුක් කෙලවරක් නැති ප්‍රමාණයක් අපි සංසාරේ පුරා වින්දා. එක විදිහකට නෙවෙයි මැරුණේ. නොඑක ආකාරයෙන් මැරෙන්නේ. මැරෙන ආකාර ගොඩාක් තියෙන එකක් දෙකක් නෙවෙයි. මේ සෑම ආකාරයකින්ම අපේ මරණයට අපිපත් වෙන සමහරට දියේ ගිලා හුස්ම ගන්න බැරුව මහා දුකක් විඳලා මැරෙන්නේ. සමහරට ගින්නෙන් පිච්චලා කරේලා මැරෙන්නේ. සමහර අනිත් අය ඇවිල්ලා ගහලා කපලා ඒ විදිහට මරණයට නැත්තම් සමහර විට අවුරුදු ගණන් පළ වෙලා ඉඳලා මහා දුක් විඳලා මැරෙන්නේ. සමහර විට අති භයානක දුක් දෙන ওই පිළිකා වෙන රෝග තත්ත්වවලට බඳුන් වෙලා මැරෙන්නේ. විවිධ ආකාර තියෙනවා මරණයට පත්වන. මේ සෑම ආකාරයකින්ම අපි මරණයට පත්වන. එසේ මැරුණු ප්‍රමාණය මෙතකයි කියන්නට බෑ. වචන වලින් දක්වන්නට බෑ. අකුරු වලින් ඉලක්කම් වලින් ලියන්නට කියන්නට හැකි කමක් නැහැ. ඊතරම් වාර ගානක් මේ සංසාරේ පුරා අපි ඉපදී මෙරි ආවේ. ඒවන් දීකමද්ධානං වූ බික්ඛවේ දුක්ඛම් පච්චන බොහෝතං විස්සනම් පච්චන බොහෝතං තිප්පම් පච්චන බොහෝතං කටසි වඩිතා කියලා ඒක නිසා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේ තරම් දීර්ඝ කාලයක් පුරා මහණෙනි මෙලසින් ඔබලා තිය දුක්ඛම් පච්චන බොහෝතං දුකක් අත්දැක්කය. තිප්පම් පච්චන බොහෝතං තීව්‍ර වූ කටුක දුකක් අත්දැක්කය. ව්‍යසනං පච්චන බොහෝතං නොඑක ආකාර රෝග ව්‍යසන, භෝග ව්‍යසන, ditthi ව්‍යසන ආදී ව්‍යසන වර්ග තියෙනවා. ඒ ව්‍යසන වලට බඳුන් වෙලා අතිශයින් දරුණු දුක් විඳය. කටසි වර්ජිතා මේ මහා පොළොවේ පස් නැත්තම් සුහුනේ පස් වැඩි කළාය. මේ විදිහට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා හුඟක් සූත්‍රවල. එතකොට ඒ විදිහට Tamanට පේන්නට ඕන මේ සංසාරේ පුරා කොච්චරනම් දුකක් විඳලා තියෙනවද කියලා.
තමන්ගේ නුවණ කොයිතරම් ගැඹුරින් තියෙනවද, තමන්ට කොයිතරම් දුරට මේක අවබෝධ වෙනවද කියන කරුණ මත දුක්ඛ සත්‍ය පිළිබඳ මේ අතීතයේ විඳින ලද දුක ගැන මනා අවබෝධයකට ඇති වෙනවා. තමන්ගේ ප්‍රඥාව මද නම් හිතන්නට පුළුවන් ශක්තිය කෙටි නම් අල්පනම් ඔහු එවැනි කෙනෙකුට මේ දුක්ඛ සත්‍ය මේකයි කියලා තේරුම් ගන්නට හැකියාවන්නේ. මේ විදිහටම තමයි අනාගත භවවලදී අඩුගානේ සෝවාන්වත් උනේ නැත්නම් විඳින්න තියෙන දුකේ ප්‍රමාණය කියන්නට බෑ. දැන් මං කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ අසංඛ්‍ය ගණන් බුදුවරු සමීපයේදී සිතින්ම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළාය කියලා. හිතන්න අසංඛ්‍ය ගණන් බුදුවරු ලෝකේ පහළ වුණා. අපි දැකලා තියෙනවා බුදුවරු අනන්තවත්. ওই අසංඛ්‍ය 1.140න් අපි හිතමු ලක්ෂයක් දැක්ක දසලක්ෂයක් දැක්ක කියලා ඉතාසුළු ප්‍රමාණයක් කියන්නේ. එහෙම නෙවෙයි ඊටත් වැඩි ප්‍රමාණයක් අපි දැකලා තියෙනවා. ඒ බුදුරුන් දැක්කත් උන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කළත් නැවත මේ සංසාරේ ඉපදී මෙරි යන්නට සිදුවන්නේ ඒ ධර්මය අවබෝධ කරගන්නට චතුරාර්ය සත්‍ය විනිවිද දකින්නට තරම් හැකියාවක් එදා අපට නොලැබුණු නිසා. ඉතින් අදටත් ඒක නොහැකි නම් ඒ විදිහට දකින්න නොහැකි නම් ඉදිරියේදීත් වෙන්නේ මේකයි. ඒ නිසා මේ කරුණ පැහැදිලිව නුවණින් අවබෝධ කරගන්නට බලන්නට ඕනේ. එහෙම බලනකොට තමයි Tamanට මේ විඳින ලද දුක මේකයි කියලා තේරුම් ගන්නට පුළුවන් වන්නේ. අනිත් අතින් අපි දන්නේ අපි අත්දැකලා තියෙන දුකේ ප්‍රමාණයට පමණයි දුක. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු තද්ද බල ඇඟට වේසක් දැනෙන දුකක් ඇති වෙන රෝග පීඩාවක් ඇති වෙනවා. ඒ රෝගයේ තියෙන දුක ප්‍රමාණය විතරයි අපි දන්නේ. නමුත් ඊට වඩා අතිශයින්ම දරුණු වූ ඉවසිය නොහැකි වූ දුක් ශරීරය තුලින් උපදිනවා. සමහර විට හිතන්නට බෑ මේ තරම් දරුණු දුක් මේ ශරීරය තුලින් උපදවා දෙනවද කියලාවත්. ඒ තරම් දරුණු දුක් ඇති වෙනවා. මේවා අත්දැකපු නැති කෙනෙකුට කවදාවත් හිතන්නට බෑ. ඉතින් නමුත් එහෙම වෙනවා ඕනෑම අවස්ථාවකදී ඒක ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේ ලෝක සත්‍ය කොයිතරම් විවිධ දුක් විඳිනවද කියලා Tamanට තේරෙන්න ඕන. මේ ලෝක සත්‍ය වගේම තමයි අපිත් මේ ලෝකේ දුක් විඳින්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ඥාණයෙන් දැකලා තමයි මේ දුක්ඛ සත්‍ය ගැන හරි අවබෝධයක් උඹලා දැකලා තියෙනවා නම් විඳින ලද දුක ගැන හරි අවබෝධයක් ඇති වෙලා තියෙනවා මේ වෙන මොනවත් කරන්නේ නැතුව අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උත්සාහ කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ සත්‍ය මේ අපි දකින දුක්ඛ සත්‍ය තරම් සුළුපටු දෙයක් නෙවෙයි. මේ ප්‍රඥාවේ තියෙන විවිධ ප්‍රභේද බුදුහාමුදුරන්ගේ හරි කාගේ හරි ප්‍රඥාවේ ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රඥාවෙන් තමයි දුක්ඛ සත්‍යද. මේකේ තියෙන ප්‍රඥාවේ ප්‍රභේද ජවන පඤ්ඤාතික්ක පඤ්ඤාසීග්ග පඤ්ඤා මහා පඤ්ඤාහාසු පඤ්ඤා ආදී විවිධ ප්‍රභේද මේ ප්‍රඥාව තුළ තියෙන ජවන පඤ්ඤා කියන්නේ වේගින් දිව යන ප්‍රඥාව. දැන් අපි හිතුව මෙතන අපිට ඔක්කොටම ඇස් පේනවා නම් මේ ඇස්ලේ පේන මට්ටම තියෙන තාදුවට එකවරක් ඇත ඇරලා බලනකොට ඔක්කොම දැర్శණය වෙනවා. එක එකක් වෙන වශයෙන් අපිට පේනුනේ නැති වුණත් ඈතට දැర్శණය වෙනවා. ඇස් පේන්නේ නැති කෙනෙකුට එහෙම දැర్శණය වෙන්නේ. ජවන පඤ්ඤාවෙන් යුත තැනත්තාට එක ශරණයකදී මහා විශාල පරාසයක් එකවර දැర్శණය වෙනවා. එකවර පෙනී යනවා. සිතට වැටහි යනවා. ඒක ඈතට දුවන්නට පුළුවන්. සමහර විට බුදුරජාණන් වහන්සේට කල්ප අසංඛ්‍ය ගානක එක ශරණයකදී ඒ මුළු විශ්වයේ ඒ කාල පරිච්ඡේදයෙන් තුල විඳින ලද එක දුක එක ශරණයකදී දර්ශනයට පුළුවන් ජවන ප්‍රඥාව බුදුරජාණන් වහන්සේට තියෙනවා. එවැනි ප්‍රඥාවක් සම්මා සම්බුදු කෙනෙකුට හැර වෙන කෙනෙකුට ලෝකේ කවදාවත් ඇතිවන්නේ නැහැ. නමුත් අපේ මට්ටමින් දකින්නට පුළුවන් ශක්තිය තියෙනුනේ අර කුයිතරම් ඈතට අපි සංසාරේ පුරා මේ ආකාරයෙන් දුක් විඳලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් අසංගේ කෙල කියන්නට බැරි තරම් වාර ගණන් ලෝක සත්‍ය විඳින ලද දුක එකපාරට පැහැදිලිවම පේනවා. තමන් විඳපු දුක බෝධිසත්ව මූලයේදී විඳපු දුක එකපාරටම පැහැදිලිවම පේනවා. පේනවා කියන්නේ මේ දුකේ විඳින ලද දුකේ තීව්‍ර භාවය, ඒකේ කටුක භාවය, ඒකේ ප්‍රමාණය පවා පේනවා, හිතට වැටෙනවා, අවබෝධ වෙනවා. අපි නිකන් මේක දුකක් කියලා හිතනවා වගේ නෙවෙයි. අනාගතයේ සත්‍යයන්ට විඳින්න තියෙන දුක අනාගත ලෝකයන් දකිනකොට බුදුහාමුදුරන්ට අසීමිත වශයෙන් දකින්නට පුළුවන්. ඒ අද තියෙන දැන් තියෙන දෙයක් දකින්නාසේ දකිනවා. ඒ අනාගතයේ විඳින්න තියෙන දුකත් උන්වහන්සේට දැర్శණය වෙනවා, පේනවා. වර්තමානික වශයෙන් මේ ලෝකේ අන්තාක් සත්‍යව සිටිනා නම් මේ සත්‍යෝ විඳින සෑම දුකක් උන්වහන්සේට පේනවා. ඒ සත්‍යෝ ඒ දුකින් විලාප කියන එක උන්වහන්සේට ඕන නම් එක ශරණයකදී මුළු විශ්වයේම සත්‍යංගේ විලාපකින් හැඩින් වැළපිලි ඔක්කොම හාන්න පුළුවන්. දිබ්බසෝත ඥානය තුළින්.
එතකොට අපාවල විඳින දුක්, പ്രേත ලෝකවල දුක් විඳින දුක්, නොයෙක් රෝග පීඩා වලට බඳුන් වෙලා විඳින දුක්, මරණ දුක්, ශෝක කරන දුක්, පරිදේව කරන දුක්, හඬන වැළපෙන විලාප කියන දුක්, පංචස්කන්ධ පරිහරණය කිරීමේ දුක් ආදී සියල්ලම උන්වහන්සේට එක ශරණයකදී දකින්නට පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ සංකෝපනින්දන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ උබ්බීගන්නස්සතේස ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී පෙර නොයසූ විරු මෙම දුක්ඛ සත්‍ය පිළිබඳ පැහැබෝධයක් මම ලැබුවයි කියලා මහණෙනි මට නුවණ පහළුණා ඇස පහළුණා පැන පහළුණා ආදි වශයෙන් ඒවා විස්තර වෙන්නේ. එතකොට උන්වහන්සේ නිකන් ආවට ගියාට බොරුවට කියන කතාවක් නෙවෙයි ඇත්ත වශයෙන් දැකපු දේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ දුක්ඛ සත්‍ය ගැන අපිට ටිකක් හරි වැටහෙනවා නම් අපිටත් ඒ උන්වහන්සේ දැකපු දුක්ඛ සත්‍ය අබ්බමල් රේණුක තරම් ප්‍රමාණයක් හරි දකින්නට පුළුවන් නම් ඇත්ත වශයෙන් මේ தත්ත්වය පුළුවන් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක වයින් தත්ත්වයකට උනත්පත් වීමට තරම් ඒ ප්‍රඥාව ඒ දුක්ඛ සත්‍ය පිළිබඳ දැනීම ප්‍රමාණවත්. මම මේ කතාව කිව්වේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳ දැනීම එක එක පුද්ගලයාගේ ප්‍රඥාව මට්ටමට අනුව වෙනස් වෙනවා. බුදුහාමුදුර දැකපු දුක්ඛ සත්‍යයෙන් කියන්නේ අබ්බමල් රේණුක තරම් දෙයක්වත් දකින්නට බෑ. සරියොත් මගලම් මහරහතන් වහන්සේලාට උන්වහන්සේලාගේ දැකපු දුක් වලින් අංශ මාත්‍රයක් තමයි අග්‍ර ශ්‍රාවකයන් දකින්නේ. ඒකයෙන් අංශ මාත්‍රයක් තමයි සාමාන්‍ය රහත් වූ කෙනෙක් දකින්නේ. ඒකට අපි වගේ කෙනෙකුයි බුදු කෙනෙකුයි සංසන්දනය කළ බැලුවොත් එහෙම අපේ අප අතර තියෙන දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයේ තියෙන වෙනස නැත්තම් ඒක සංසන්දනය කරනවා නම් ඒ සංසන්දනාත්මක බැලීම උපමාවකින් අත්දක්වන්නට බැරි තරම් ඉතාසියම් සහ විශාල භාවයටපත් වෙනවා. බුද්ධ ඥානයේ තරම් විශාලයි දුක්ඛ සත්‍ය පිළිබඳ. මේ කතාවෙන් තේරුම් ගත යුතු වන්නේ තමන් ලබා ඇති දුක්ඛ සත්‍ය පිළිබඳ ප්‍රඥාව ඊටාම අල්පයි ඉපාම මදයි. මේක ගැන හිතන්න තම දුවෙනින් දකින්න පළලින් බලන්න මේ පිළිබඳ තියෙන අවබෝධයේ නුවණ දැනීම තව තවත් ගැඹුරු වෙනවා තව තවත් පළල් වෙනවා. මේක කරලා බලන්න මම කියන්නේ මේව බොරු නෙවෙයි. මේවා කරලපු කෙනෙකුට අත්දකින්නට පුළුවන් අනේ මේ තරම් විශාල දුක්ඛ සත්‍යයක් නේද තියෙන්නේ කියලා මේ ලෝකයේ තුල. ඒක නිසායි බුදුහාමුදුරුවෝ දක්වන්නේ දුක්ඛේ පතිට්ඨිතෝ ලෝක සම්නිවාසෝ. මේ මුළු විශ්වයේම දුකේ පිහිටලායි සිටින්නේ කියලා. නමුත් ඉතින් මේ ලෝක සත්‍යයට මේක දකින්නට බෑ. දකින්නට බැරි ප්‍රඥාව මදකම නිසා, මෝඩකම නිසා. මේ දුක ගැන හරි අවබෝධයක් Tamanට ඇති වෙනවා නම් බුදුහාමුදුරුවෝ දක්වන මහණේ යම් කෙනෙක් දුක දැක්කනම් ඔහු දුක්ඛ සමුදය සත්‍යයක් දැක්කා වෙනවා, දුක්ඛ නිරෝධ සත්‍යයක් දැක්කා වෙනවා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යයක් දැක්කා වෙනවා කියලා. ඒක දකින්නවා කියන එක නෙවෙයි. දුක්ඛ සත්‍ය ගැන පහළි අවබෝධයක් ඇති වෙනට මෙවැනි දුකක් ලබා දීමට හේතුපාදකුණු දුක්ඛ සමුදය සත්‍යයක් තියෙනවා නම් ඒක කෙරෙහි පුතුම කලකිරීමක්, එපා වීමක්, අතහැරීමක් කළ යුතුයි කියන හැඟීමක් තමාගේ සිත තුළ පහළ වෙනවා. සංකෝපනින දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බම් මේ දුක්ඛ සමුදය අරිය සත්‍ය පහණය කළ යුතුයි. මේ පිළිබඳ පැහැදිලිවම Tamanටම අවබෝධ වෙනවා. මේ තරම් දරුණු දුක් ලබා දුන්න යම් හේතු ලෝකේ තියෙනවා නම් මේ හේතු කරේ මං ඇලෙන්නට ඕනද බැඳෙන්නට ඕනද හොඳද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් Tamanට ඇති වෙනවා. මේ දුක තේරෙනකොට Tamanට තේරෙනවා මේ දුක ඇතිවීමට හේතුනේ ආශාව සහිත අවිද්‍යාව නිසා. ප්‍රධාන හේතුව අවිද්‍යාව. අවිද්‍යාවෙන් ආශාවෙන් බැඳුණා. අවිද්‍යාව නිසාමයි ආශාවෙන් බැඳෙන්නේ. ඉතින් ඇහැට පේන රූප වලට ආශාවෙන් බැඳෙනවා, කනට ඇහෙන ශබ්ද වලට, නාසයට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසට, කායට දැනෙන විවිධ ස්පර්ශ වලට, සහ මනසට දැනෙන විවිධ ධම්මාරම්මන වලට ආශාවෙන් බැඳුණා, ගැට ගැසුණා. ඉතින් මේක තීරණ තාක්කල් නැවත ඉපදී යනවා. මේ දුක්ඛ සත්‍ය හරියට පේනවා නම් මේ පේන ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද ආදී අරමුණු අපිට පේන්නේ එවැනි කෙනෙකුට දර්ශනය වන්නේ තමන් ප්‍රපාතයකට ඇද දැමීමට, නැත්නම් තමන් මරාගෙන කන්ට අටවලා තියෙන උගුල් වගේ. මහා වේ උගුල් වගේ දේවල් අටවනවා. ඇතුලේ තියෙනවා මොකක් හරි කෑම ටිකක් කන්නට. සතා ඒක ඇතුලට කෑම කන්න ගියාම උගුලට සතා ආව වෙනවා, මැරෙනවා. ඒ සතා දන්නවනම් මේක ඇතුළට ගියාට පස්සේ මේ පුංචි කෑම ටිකට කන්න ආසාවෙට ගියාට පස්සේ මට මගේ මරණය සිදු වෙනවා. නැත්නම් මරණය තරම් විශාල දුකකටපත් වෙනවා. මේ වගේ හිර වෙලා මෙච්චර කාලයක් දුක් විඳින්න වෙනවා කියලා දන්නවනම් ඒක පලාතටවත් ඒ සතා යන්නේ නැහැ. ඒ සතාට ඒක තීරෙන්නේ. ඒක නිසා යනවා අර කෑම ටික දැක්ක ගමන් කන්න බෑ. ඒ වගේ මේ දුක්ඛ සමුදය සත්‍ය නොදන්නා කෙනා
දුක්ඛ සත්‍ය දන්නෙත් නෑ. මෙවැනි දුකකට ඇදලා දැන් මේකයි කියලා. ආරවා කඩේ අර එම ගිලින්ද යන ආසේ මේ පංචස්කන්ධ ධර්මයන්මයි මේ ආස්වාද කරන්නේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා. ඒවටම ඇලි ඇලි බැඳි බැඳි යනවා. මේ තරම් දුකකට පත් කරන ලද දුකකට නැවතපත් කරවනු ලබන මේ ධර්මයන් අත්හල යුතුයි නේද කියන අවබෝධය Tamandම ඇතිවෙනවා. මේවට ඇලෙන එක කොච්චර මෝඩකමක්ද, මේවට බැඳෙන එක කොච්චර මෝඩකමක්ද කියලා Tamand තේරෙනවා. ඒක නිසා මේවා කරේ ඇලෙන්නට හොඳ නැහැ, බැඳෙන්නට හොඳ නැහැ. මේවා අතහැරිය යුතුයි, දුක්ඛ සමුදය සත්‍ය පහාණය කළ යුතුයි. නැත්තම් මේ සංසාර දුකෙන් ගොඩ වෙන්නට හම්බෙන්නේ නැහැ කියන අවබෝධය Tamandම ඇති වෙනවා. පොත්වලින් ඔය අවබෝධය කාටවත් ඇති කරලා දෙන්නට බෑ. ධම්මදේශනයක් අහරියට කවන්නට පොවන්නට මේවා බෑ. තමන්ගේ සිත තුළින්ම ඒ අවබෝධය ජනිත විය යුතුයි, මතුවිය යුතුයි. හරියට උල්පත් මතුවෙන්නාසේ හදවත තුළින් මේ විදර්ශනාමය ඥානයන් පහළවන්නේ. ඒවා ඉබේම සිත තුළින් ජනිත වෙනවා. ප්‍රඥාව තියෙන කෙනෙකුට ඒවා අත්දැකපු කෙනෙකුට පැහැදිලිව දකින්න පුළුවන් මේම තමයි මේවා සිදුවන එක. නැති කෙනෙකුට මේවා වචන වලට පමණ සීමා වන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ විදිහට දුක්ඛ සමුදය සත්‍ය තේරෙනකොටම තමන් තේරෙනවා මේ දුක් මේ තරම් දුකක් ලබා දෙච්ච මේ ඇඟට මං ඇලුනේ කොයිතරම් මෝඩකමකටද කියලා. මේ ඇඟම ඒකාන්ත වශයෙන්ම පංචස්කන්ධයේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක්. දුක් සංකේතේන පංච පාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කියනවා නම් පංචස්කන්ධයේ පැවැත්මමයි දුක කියන්නේ. එතකොට මේ තරම් දුකක් ලබා දෙන මේ දුක්ඛ සත්‍යයට තමන් ඇලුනා, මම කියලා ගත්තා, මගේ කියලා ගත්තා, මගේ ආත්මය කියලා ගත්තා, ආශා කළා, බැඳුණා, ඇලුණා, ගැට ගැසුණා. ඉතින් මේවා සිදුුනේ තන්නිකරම මගේ සිත තුළ මේ දුක ගැන දන්නේ නැති මෝඩකම නිසානේ කියලා තමන්ට තේරෙනවා. උපදවීම සඳහා යම්කිසි ආශාවක් තිබුණා නම්, කැමැත්තක් තිබුණා නම්, ඇත්ත වශයෙන්ම මේ දුක ගැන දන්නේ නැති මෝඩකම නිසා නේද මේ භවයේ රැඳී සිටීමේ මේ ආශාව තමාගේ සිත තුළ ඇතුලේ මේක කොච්චර මෝඩකමක්ද කියලා තමන්ට තේරෙනවා. එතකොට මේක මම මගේ කියලා ගත්තේ මේ දුක ගැන දුකක් කියලා දන්නා නම් මේක මම මගේ කියලා ගන්න නැහැ. මේ තරම් දුක් ලබා දෙන එක මම මගේ කියලා ගත්තේ මේ දුක ගන්න දන්නේ නැති මෝඩකම කියන එකයි. ඒ වගේම මේ භවයේ රැඳී සිටින එක මේ තරම් දුකක් මේ දුකක් හෝ දුක්ඛ සමුදයක් හෝ මේ භවයේ රඳවන දේවල් කෙරේ ඇලුනා නම්, බැඳෙනවා නම්, භවයේ රැඳී සිට මට ආශාවක් තියෙනවා නම් ඒක කොච්චර මෝඩකමක්ද කියලා භව ආශාව කෙරේ තියෙන මෝඩකම තමන්ට තේරෙනවා. ඊළඟට මේ ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ආදී කරුණු ඔක්කොම පංචස්කන්ධ ධර්ම ලෝකයට අයත්. තමන්ගේ පංචස්කන්ධයයි මේ විදිහට මේ අය අල්ලන්නේ. මේක වෙන දවසක අපි කියන්නම් මොකද්ද කියලා. නමුත් මේ බාහිර ලෝකයේ අල්ලා ගන්නවා තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තුලින්. එතකොට මේ බාහිර ලෝකයේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ උපාදාන කරගෙන සිටීම නිසා මේ විදිහට අතීත පන්තරේ පුරා දුකකට ඇදලා දැම්මනම්, പ്രേත ලෝකයට ඇදලා දැම්මනම්, තිරිසන් ලෝකයට ඇදලා දැම්මනම්, සතර අපායට ඇදලා දැම්මනම්, ඒව දාලා බින්දින්න තියෙන දුක් ඔක්කොම දුන්නනම්, අනාගතේ මේවා තුළින් දෙනවනම් මේවා උපාදාන කළ යුතු ධර්මද, හල යුතු ධර්මද, මේවා කෙරේ කලකිරිය යුතු නේද කියන හැඟීම තමාගේ සිත තුළට ඇති වෙනවා નિરાයස්යෙන්. එතකොට මේවා උපාදාන කරා නම් කලේ මේ දුක්ඛ සත්‍ය හෝ දුක්ඛ සමුදය සත්‍ය ගැන අවබෝධයක් නැති අවිද්‍යාව ඒ නොදක්කම තිබෙන නිසා නේද කියන කරුණත් තේරෙනවා. ඊළඟට තමන් මේ සංසාරේ පුරා සමහරට කුසල් කළා, සමහරට බොහෝ විට අකුසල් කළා. මේ කුසල අකුසල කර්ම නිසා අකුසලයෙන් දුගතිය, කුසලයෙන් සුගතිය වලට ඉපදෙපි නැවත නැවත මෙරි මෙරි සංසාරයේ එකම සුගතියක්වත් නිට්ටය දෙයක් නෙවෙයි. නැවත ආපහු කරකලා දුගතියට යනවා. එතකොට නැවත නැවත සංසාරයේ උපදවීමට හේතු වන මේ කුසල අකුසල කර්ම සංස්කාර උපාදාන කළා, අගය කළා, මේවා හොඳ දේවල් කියලා කල්පනා කළා, මේවා අපායට ගියත් කමන්නේ මේ දේවල් කරලයි කියලා එහෙම අකුසල් කරන අයත් හිටිනවා. මේක මරලා අපාය ගියත් කමන්නේ කියලා කතා කරන අය ලෝකෙ සිටිනවා. එවැනි බැරදි දෘෂ්ටි වලට බැහැගෙන මේ විදිහට කුසල අකුසල කර්ම සංස්කාර ජනිත කරගත්තේ මේ දුක දන්නේ නැති, අවබෝධය නැති, දන්නේ නැති මෝඩකම, දුක්ඛ සමුදය සත්‍ය ගන්න නැති මෝඩකම නිසා නේද කියන ඒ මෝඩකමත් Tamanට තේරෙනවා. මේ ආදී වශයෙන් ඒ දුක ගැන තේරෙනකොට දුක්ඛ සමුදය සත්‍යයි පෙනී යන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ යම් කිසි කෙනෙක් දුක්ඛ සත්‍ය දකිනවා නම් ඔහු දුක්ඛ සමුදය සත්‍යයක් දැක්කා වෙනවා කියලා. එතකොට Tamanට පුදුම කලකිරීමක් ඇති වෙනවා.
තබ්බේ සංඛාර දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දිති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියලා බුදුහාමුදුරුවෝ කියපු ගාථාව තියෙනවනේ මේ අය දන්නවා. තීලෝම සංස්කාර දුකක්යි යදා පඤ්ඤාය පස්සති යම් විටක නුවණින් දකීද අත එවිට නිම්බින්දිති කලකිරෙනවා මොකක් කෙරෙහිද මේ දුක් ලබා දෙන දුක්ඛ සමුදයක් වූ මේ සංස්කාර කෙරෙහි අත නිම්බින්දිති දුක්ඛේ. එතකොට මේ කෙරෙහි කලකිරෙනවා. මේ කලකිරීම ඇති නොඋනේ අන් කිසිවක් නිසා නෙවෙයි මේ දුක දන්නේ දුක්ඛ සමුදය දන්නේ නැති නිසා බව. මේ විදිහට දුක ගැන හරියට අවබෝධයක් ඇති වෙනකොට දුක්ඛ සමුදය සත්‍ය ගැන අවබෝධයක් ඇති වෙනවා. දුක්ඛ සමුදය සත්‍ය පැහැදිලිව Tamanට වැටහෙනකොට ඒවා අල්ලන්ට යන්නේ ඒවා උපාදාන යන්නේ කලින් වගේ බදා ගන්නට යන්නේ. ඒවා හරියට මේ අපි හිතමු පුංචි ළමයෙක් ලස්සන නයිට් දැක්කාම ගිහිල්ලා අල්ලගෙන අතකා ගියොත් එහෙම ඌ පෙනේ දෙක් කරලා ගහන්න පුළුවන්. ගහලා පොඩි ළමයාට මරණය හෝ මරණාන්තික දුකක් හෝ ලබා ගන්න ලැබෙන්නට පුළුවන් ලැබෙනවා. ඉතින් නුවණ ඇති ප්‍රඥාවන්ත කෙනෙක් නම් අර ලස්සන නයා දැක්කට පස්සේ මෙයා හොඳයි කියලා ඔළුව අත ගන්න, පෙනේ අත ගන්න අරවා මේවා යන්නේ. පොඩි ළමයා යන්නේ ඒවා දන්නේ නැති නිසා. දන්න කෙනා ඇසේ යන්නේ මොකද ඒකෙන් අත්වන දුක දන්න බයි. එතකොට Tamanට තේරෙනවා නම් දුක්ඛ සත්‍ය මේකයි දුකට ඇදලා දැම්මේ මේ හේතුව නිසායි කියලා. නයි අත ගන්නට යන්නේ නැති පොඩි ළමයන් ලොකු කෙනෙක් වගේ මේ සංස්කාර ධර්මයන් සිතින් උපාදාන කරගෙන අත ගන්නට යන්නේ. ඒකෙන් අදහස් කරන්නේ සිතින් අල්ලන්න යන්නේ මේවා කියලා කලකිරෙනවා විසා බැඳින්නේ. මේවා අතහැරිය යුතුයි කියලා හිතෙනවා විනා මේවා අල්ලන්නට ඕනේ කියලා හිතෙන්නේ. මේවා මාව දුකට ඇදලා දාපු ධර්ම කියලා හිතෙනවා විනා මේවා මට සැප ලබා දුන්නෝ සැප ලබා දෙන ධර්ම කියලා අවබෝධ වන්නේ. තේරෙන්නේ නැහැ. එම් පේන්නේ. එතකොට මේ නිසි අවබෝධය ඇති වුණාට පස්සේ මේ දුක නැති කරන්නට නම් මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ආයතුයි ඒක තමයි මේ අවිද්‍යාව තේරුම් ගැනීම, මේ අවිද්‍යාව අතහැරීම. ඒ සඳහා මේ විදර්ශනා භාවනාව, මේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිවීමක් නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමක් නැත්නම් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ වැඩිවීමක් කළ යුතුයි කියන හැඟීම ඒකම ඇති වෙනවා. ප්‍රඥාව තියෙන කෙනෙකුට, පාරමී ශක්තිය තියෙන කෙනෙකුට ඒ හැඟීම નિરાයාසයෙන්ම ඇති වෙනවා. එතකොට Tamanda තේරෙනවා නැවත නැවත ඉපදී මෙරි ගියේ විශේෂයෙන්ම මේ අවිද්‍යාව නිසා, අවිද්‍යාවෙන් මුතුකම නිසාම Tamanda ඇත්ත දකින්නට බැරි වුණා. ඇත්ත ඇති සතියෙන් දකින්නට නැතිකම ඇති වුණා. ඇත්ත වශයෙන් දකිනවා නම් දුක දැක්කෙත් නෑ. ඇත්තක් වශයෙන් දුක්ඛ සමුදය තත්ත්වය දැක්කෙත් නෑ. ඇත්තක් වශයෙන් තමන්ගේ පංචස්කන්ධ ලෝකේ මමගේ ආත්ම වශයෙන් ගත්ත ආත්ම දෘෂ්ටියකින් බැඳුණා. ඒකත් දැක්කේ නෑ. මොකද ඒක දකින්නට ප්‍රඥාවක් නැති නිසා. එතකොට මේ සෑම එකක්ම අනිත්‍යයි කියලා දකින්නට නොහැකි වුණා. මේ ඔක්කොම දුකක් කියලා දකින්නට බැරි වුණා. මේ ඔක්කොම ආත්ම නොවේ අනාත්මයි කියලා දකින්නට නොහැකි වුණා. මෙන්න මේ විදිහට මේ ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලැබීමට නොහැකියකම තිබුණු නිසා මේ ආකාරයෙන් දිගින් දිගට සංසාරේ පුරා ඇවිදගෙන ආව දුක් විඳ ඇවිද්දනේ ඇත්ත වශයෙන් මහා දුක් විඳ. එතකොට මේවා ඒකාන්ත වශයෙන්ම මේ தත්ත්වෙම අවබෝධ කරගත යුතුයි කියන අවබෝධය Tamanට ඇති වෙනවා. ඒ අවබෝධය ඇති වුණාට පස්සේ කෙනෙකුට පොළඹවන්න ඕන කමක් නැහැ. මම භාවනා කළ යුතුයි. උඹලා භාවනා කරපල්ලා කියලා උගන්වන්න දෙයක් නැහැ. හොයාගෙන යනවා. මේ කියන්නේ කොයි වෙලාවෙද අවස්ථාවක් ලැබෙන්නේ භාවනා කරන්නට කියන හැඟීම ඇති වෙනවා. ඒක තප්පරයක්වත් අපත යවන්නේ නිහිඳ කියන හැඟීම ඇති වෙනවා. මගේ මරණය කොයි වෙලාවෙ සිදු වෙයිද දන්නේ මට මොන රෝග පීඩාවක් හැදෙයිද දන්නේ මගේ ශරීර ශක්තිය කොයි වෙලාවෙ හීන වෙලා නැති වෙලා යයිද දන්නේ මේ ඉන්ද්‍රියාදී ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අසකන්නාසාදී ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය කොයි ආකාරයෙන් විනාශ වෙලා නැති වෙලා යයිද දන්නේ මේ කන සම්පතේ ඉක්මවා යන්නට නොදී මේ ඉක්මනටම මේ ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම සඳහා මේ විදිහට කටයුතු කළ යුතුයි කියන හැඟීම එවැනි කෙනෙකුට ඇති වෙනවා. එතකොට ඒකයි බුදුහාමුදුරු කියන්නේ එවැනි කෙනෙකුට හිස ගිනි ගත්තත් ඒ ගිනිගත්තු හිස නිවන්ට යනවට වැඩිය හොඳයි මම මේ ගිනිගෙන දාගෙන හිසේ තියෙන දුකම මේ මෙනෙහි කරනවා. මේ දුකම දැක්කේ කලකිනවා. මෙවැනි දුක් ලබා දෙන හේතුවක් කොහොම හිස සහිත පංචස්කන්ධ ලෝකයේම යථා තත්ත්වය දකින්නයි කියලා හිතලා ඒක දකින්නට උත්සාහ ගන්න එක. ඒ කියන්නේ මරණයටපත් වෙලා මේ නිකන් ඉන්න කියන එක නෙවෙයි මං අහන්නේ. එවැනි කියන්නේ ඒ වුණත් ඒ අවස්ථාවේදී වුණත් ඒ හිස ගිනි නිවන්නට යන අවස්ථාවේ වුණත් එතන මතුවෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින්නට උත්සාහ කරනවා. කියන්නේ හිස නිවන්නත් යනවා. නිවන්න අතරතුර ඔබ දකින්න ඒ අතරතුර විඳින්න තියෙන දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය ආදී කරුණු. මේ විදිහට හරි අවබෝධයක් ඇති වෙනවා නම් Tamanට භාවනා කරන්න අවකාශයක් ඉඩක්
වේලාවක් නැහැ කියන්නේ අනේ කොහොමද අවකාශයක් හොන්නේ කොහොමද ඉඩක් හොයාගන්නේ කොහොමද වේලාවක් හොයාගන්නේ කියලා වේලාව හොය කටයුතු කරනවා. එවැනි කෙනාට වේලාව ලැබෙනවා. එතකොට ඒ විදිහට කටයුතු කරගෙන යනකොට මාර්ග සත්‍ය වැඩි වීම තුළින් කවදා හරි දවසකදී නිරෝධ සත්‍ය දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ මාර්ග සත්‍ය වැඩි වීමේ තුළදී මේ පංචස්කන්ධ ලෝක ධර්මයන්ගේ අනිත්‍ය සහ නිරෝධය දැක යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් ඒ වාසය කරනකොට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරුද්ධ වී යාම දකින්නකොට මේ තුළ සත්‍යයක් පුද්ගලික ආත්මයක් මම හෝ කියලා කිසිවක් ගන්නට නැති බව පැහැදිලිවම දැක්කට පසුව මේවා ඔක්කොම හිස්සෝ ධර්මයේ කියලා දකින්නට පුළුවන්. මේ ඔක්කොම අනාත්ම වූ ධර්මයේ කියලා දකින්නට පුළුවන්. මේ සාර ධර්ම නෙවෙයි කියලා දකින්නට පුළුවන්. තමන්ගේ ඇඟ ගත්තොත් බාහිර ලෝකයේ සත්‍යයේ ඇඟ ගත්තොත් මේ මොනවද මේ සාර ධර්ම වශයෙන් ගත්තේ මේ ඇතුලේ හැමින් ඇත්තේ තියෙන්නේ මොනවද මේ කොටස් වලින් වෙයිච්ච මේ වමන මෙවැනි කොටස් සාර වශයෙන් ගත්තා අගය කරන මැණික් වශයෙන් හිතුවා. නමුත් මේ වැඩිම තත්ත්වයේ දැකන මොවිතරම් අසාරේ සාරමතිනෝ අසාරයේ වසාරවත් දෙක කෙරේ සාරවත් වෙන හැඟීමෙන් යුතුව බැඳිලා කටයුතු කරපු මෝඩව කොච්චරද මේවා ඔක්කොම අත්හරින්නට ඕනේ කියලා අත්හරින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ කියන්නේ කිසිවක් උපාදාන නොකර නැචකින්චි ලෝකයේ උපදී කිසිවක් උපාදාන කරන්නට නුසුදුසුයි කියන හැඟීම ඇති වෙනවා. ඊට අමතරව මේ සංසාරේ කොයි ලෝකෙක කොතන ඉපදිලා හිටියත් දෙවියෙක් වුණත් බ්‍රහ්මෙක් වුණත් මාරෙක් වුණත් කොයි ලෝකෙක කොතන ගියත් తాවකාලික කාල පරිච්ඡේදයක් දීර්ඝ කාලයක් වන්නට පුළුවන්. නමුත් తాවකාලිකයින් පසු ආපහු කරකිලා නැවත പ്രേත මනුස්සාදී ලෝක වලට වැටලා දුක් විඳින්න සිදුවන නේද? කොහේ ගියත් මේ නාම ධර්මයක් ඇති නැති යනවා. ඒ නාම ධර්මයට අනුකූල වන ආකාරයේ ඊ භවයට සුදුසු පරිදි යම් කිසි රූපස්කන්ධයක් පහළ වෙනවා. මේ නාම රූප සංඛ්‍යාත පංචස්කන්ධ ලෝකේ මමගේ කියලා සත්‍ය පුද්ගලෝ ආත්ම කියලා හිතන්නේ ඒ ලෝකවල සත්‍යව අල්ලගෙන බදාගෙන දඟලනවා. මෙතන තියෙන මෝඩකමක්ද කියලා තේරිලා මුළු විශ්වයේ කොතනකවත් මේ පංචස්කන්ධ ධර්මයන් පවතිය යුතු නැහැ. පවතිනවා නම් ඒකමයි මෝඩකම කියන අවබෝධයත් ඇති වෙනවා. මේ ආදී විවිධ ආකාරයෙන් අවබෝධය ඇතිවීම තුළින් ඒ ප්‍රඥාව ඇතිවීම තුළින් යම් කිසි කෙනෙක් මාර්ග ඵලයකට සිතපත් වෙනවා නම් අර නාම රූප ධර්මයන් නිරුද්ධ වීම තුළින් ඒ ශූන්‍යතා ධර්මයන්ගේ යාම තුළින් සිත නිරුද්ධ යාමක් දකිනවා නම් නිවි යාමක් දකිනවා නම් ඒ නිවි යන අවස්ථාවේදී පහළවන මාර්ග සහිත ඒ නිවි යන අවස්ථාවේදී පහළ වූ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ථ සත්‍ය දැක්කනම් ඒ මම දකීමෙන් තමයි ඒක වෙන්නේ. අන්න ඒකයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය දැක්කා වෙන්නේ. එතෙන්දී දකින්න දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය දැකීමයි සත්‍ය වශයෙන්ම දුක්ඛ සත්‍ය දැක්කය සමුදය සත්‍ය දැක්කයි කියලා කියන්නේ. එතෙන්දී දකින්න දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමයි සත්‍ය වශයෙන්ම දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා කියන්නේ. මෙතෙන් දෙනකොට මේක ලෝකෝත්තර ප්‍රඥාවක් බවට පත් වෙනවා. මේ ලෝකෝත්තර ප්‍රඥාව ලැබුවේ නැති තාක් කල්ම නැවත ඉපදී සංසාරයට යන්නට වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ චතුන්නම් කෝ භික්ඛවේ ධම්මානං අනුනුබෝධා පටිවේදාය මිදන් දීගමත් දහනං සන්දාවිතං සංසාරිතං මමං චේවතුම්මා කංචේ මමත් උඹලාත් මේ තරම් මේ සංසාරේ පුරා මේ ධර්ම හතර අවබෝධ නොකළ නිසා ප්‍රතිවේද නොකළ නිසා මෙරි සංසාරේ පුරා ගමන් කළාය කියලා. මේ අවබෝධය කියන්නේ ඔය කියන ලද නිරෝධ සත්‍ය අත්දකින අවස්ථාවේදී ඇතිවෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ පහළ වෙන ලෝකෝත්තර ප්‍රඥාවයි. නැත්නම් ලෞකික වශයෙන් ඕවා අනන්තවත් අපි ඉගෙනගෙන ඇති අනන්ත සංසාරේ. ඒවා ඒ වෙලාවට කුසල් සිත් ඇති වෙලා නැති වෙලා ගියා වෙන්නට පුළුවන්. ඉතින් ඒකෙන් විපාක සිතුත් ලැබෙන්නට ඇති විපාකත් අත්දකින්න. නමුත් එදා අපිට බන්නට නැහැ කිව්නා. අදත් එහෙමයි. මේ කරුණු අහනකොට නුවණක් පහළ වෙනා චතුරාර්ය දුක්ඛ ගැන අවබෝධයක් පැහැදිලි හැඟීමක් ඇති වෙනවා. නමුත් මේ මාර්ග ඵල පරිතපිතපත් වන නිරෝධ සත්‍ය දර්ශනය වන අවස්ථාවේදී ඇතිවෙන ඒ ලෝකෝත්තර චතුරාර්ය සත්‍ය ධර්මයන් දර්ශනය නොකළොත් එහෙම අපිට සංසාරේ කොටකලා කියලා කවදාවත් සැනසෙන්නට පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඒ අනුව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන් ලැබීමට උත්සාහ ගන්නට ඕන. එතකොට මේ දක්වා කියන ලද කරුණු වල ඊටාම කෙටි සාංශයේ මේ දුක්ඛ සත්‍ය ගැන තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීමේදී අතීත සංසාරයේ කොයිතරම්නම් දීර්ඝ කාලයක්ද ඒ දීර්ඝ කාලවල කොයි විදිහට අපි ඉපදුනාද කොයිතරම් දුකක් අපි අතීතයේදී වින්දද මේ විදිහටම අනාගතයේදී කොයිතරම් දුකක් විඳිනවද මම මේ දකින්නේ ඊට සුළු දුකක් පමණයි. නමුත් මීට වඩා දරුණු තීව්‍ර කටුක විශ්ින නොහැකි උපාන
පානහරාණං දුක්ඛාණං කියලා දක්වනවා. උපන්නාන සාරිකාණං වේද දුක්ඛාණං තිප්පාණං කරාණං කටුකාණං අසාතාණං අපනාපාණං පානහරාණං කියලා දක්වලා තියෙනවා. ප්‍රාණී නැති වෙන තරම් අතිශයින් දුක් අතිශයින් කටුකෝ අතිකෝ අති ඉවසිය නොහැකි වූ දුක් ලෝකේ තියෙනවා. ඒ ඕනෑම දුකකට තමන්පත් වෙන්නට පුළුවන් පත් වෙලා තියෙන සංසාරේ පුරා අනාගතෙත් පත් වන්නට පුළුවන්. මේක මහා දුක් ගුලියක් කියලා තමන්ට තේරෙනවා. තමන්ගේ අංග ශාසිත මේ අංග ශාසිතම නැවත නැවත දුක් ලබා දෙන දුක්ඛ සමුදය සත්‍යයක් කියලා තමන්ට තේරෙන්නට. මේ දුකක් හෝ දුක්ඛ සමුදය සත්‍යයක් හෝ මාස කරනවා නම් මේක මගේ කියලා හිතනවා නම් මේක මගේ කියලා හිතනවා නම් මේක නැවත නැවත උපදවා ගැනීමට භවයේ රැඳී සිටින ආශාවක් වෙනවා. ඒකත් තමාගේම මෝඩකම නේද? කොයිතරම් මෝඩකමකටද මම මේවට ඇලුනේ බැඳුනේ කියලා තමන්ට තේරෙන්නට ඕන. ඒ වගේම මේ දුක උපදවන යම් හේතුන් තියෙනවා. තණ්හා උපදින ස්ථාන කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ආදී ඒ ආධ්‍යාත්මික බාහිර වශයෙන් පහළ වෙන මේ ආයතන කෙරෙහි බැඳුණු එක නිසා මෙහෙම දුකකට ඇදලා දැන් මේවා නොදැන නේද නොදකපු නිසා නේද මේවට බැඳුනේ ඇලුනේ මේවා උපාදාන කලේ කියලා මේවා කෙරෙහි තියෙන ඇලීම බැඳීම උපාදානෙ අත්හල යුතුයි කියන අවබෝධය ඇති කර ගන්නට ඕන. දුක්ඛ සමුදය සත්‍ය හරියට දකින්නට ඒක එනවා. එතකොට ඒක නිසාම මාර්ග සත්‍ය අවබෝධ කරගෙන වැඩි යුතුයි කියන අවබෝධය ඇති වෙලා තමන්ට පහසෙන් මාර්ගඵල ලැබෙන තෙක්ම නිවන් මාර්ගයේ ගමන් කරන්න පුළුවන්කම ලැබෙන කොයිතරම් පරිබෝධාවත් මරණය දක්වාගෙන දෙන දුකක් ආවත් මම මේ මාර්ගයේ ගමන් කරලා මේ බලාපොරොත්තු වන පරමාර්ථය දක්වාම යන එක යනවාමයි කියන ස්ථිර දැඩි අදිෂ්ඨානයකින් ඒක කටයුතු කරන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ තේ දුක්ඛ සත්‍ය ගැන මන අවබෝධයක් ඇති වුණාට පසු එසේ කරන විට කවදා හරි දවසකදී නාම රූප ධර්මයන් නිරුද්ධ කිරීම තුළින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා නම් අන්නේ සාක්ෂාත් කරන අවස්ථාවේදී පහළ වෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයට කියන්නේ ලෝකෝත්තර චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කියලා. අන්න ඒ අවබෝධය ඇති වෙන තාක් කල්ම කෙනෙකුට සත්‍යයකට නැවත නැවත සංසාරේ ගමන් කරන්න සිදු වෙනවා. මේකයි මේ දක්වා කියන ධර්ම කාරණාවල කෙටි සාරාංශය. ඒ අනුව කටයුතු කිරීම තුළින් මේ ඇටත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවනිසන් සීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා මෙම දේශනාව දැන් නිම කරන්නේ. හොඳයි අපි දෙවියන්ට දෙමු ආකාශපින් ආකාශට්ටාජ කියන පාඨයකින් ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්තු ශාසන ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්තු දේශනං ආකාශට්ටාජ බුම්මට්ටා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්තු මම් පරන්තේ ප්‍රාර්ථනා කන්නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතෝ සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සීලං කුසල සත්‍යං මියගේ මෙලොව යහපත සර සේවා පරිලෝක යහපත තත්ත්වයට ඒවා නිවනසන සීමරම් මේ කුසල හේතු උපනිශ්‍රේ වේවා අභිවාදන සීලස නිච්ඡං උද්ධා පිචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේ උච්චතෝ නිබ්බාන සම්පatti මිනාති සමිඤ්ඤතු තෝපත්තේ වා නිවසල වේවා